ගැන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ.
අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම ශ්‍රවණය කරවීම පිණිස ඒ උතුම් සද්ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයන් අරගෙන කටයුතු කරන පින්වත් දෙපළක් අද මේ දේශනාවට සම්බන්ධ වෙනවා. බදුල්ල මහියංගන පාර නොම්බර 236න් 1B නිවසේ පදිංචි කර්නල් විජිත දැරණියගල පුතුණුවන්, නදීරා දැරණියගල දියණිය, රකිත දැරණියගල, කවීන්ද්‍ර දැරණියගල මුණුපුරන් කියන මෙන්න මේ පින්වන්ත පිරිසයි එක දායකත්වයක් ගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ වගේම අනිත් දායකත්වය අනුරාධපුර පියවර 3 අංක 562කින් 106 ඊ නිවසේ පදිංචි කේ මිසිනෝනා මේනියන්, අනුලා බණ්ඩාර ගමගේ කියන මෙන්න මේ පවුලේ දූදරු පිරිස එකට එකතු වී අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. අපේ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අපි අදත් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය සතියේ විශේෂ දේශනාවක් ආරම්භ කරන්නට යෙදුනා. සංඝානුස්සතිය නම් අනුස්සති භාවනාව වඩන යෝගාවචරයන්ටත් නිවන් දකින ශ්‍රාවකයන්ට මහත් උපකාරයක් සැලසෙන මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු එක අසංඛ්‍යක් කල්ප ලක්ෂයක් කියන අති දීර්ඝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු ගුණයෙන් ප්‍රඥාවෙන් අග්‍රස්ථානයටපත් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය අලලා සිදු කරනු ලබන දෙවන දේශනාවයි. අපි පසුගිය සතියේ ඒ දේශනාවේ ආරම්භක අවස්ථාවේ කරුණු කිහිපයක් අපි පැහැදිලි කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සවැත් නුවර ජේතවනාරාමේ උපස්ථාන කරලා උන්වහන්සේ තමන් වාසය කරන වැඩඉන්න ස්ථානයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා දීලා භාවනා කරන ස්ථානයේ අතුපතු ගාලා සම්කඩක් කෙලලා පාදයන් දෝවණය කරලා ඵල සමාපත්තියකට සමවදිනවා. අදිඨාන වුට්ටාන කියන මේ වසීතාවේ ප්‍රගුණ කරලා හිටපු නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කරපු මොහොතේම නැගිටලා වැඩ ඉන්නකොට උන්වහන්සේට මෙන්න මේ වගේ විතර්කයක් පහළ වෙනවා. පළමුවෙන්ම පිරිනිවන් පාන්නේ භාග්‍යවතුන් වහන්සේලාද අග්ග ශ්‍රාවකයන් වහන්සේලාද කියලා ආවර්ජනය කරලා බලනවා. ඒ විතර්කය පහළ වෙනවත් එක්කම උන්වහන්සේගේ ඥාණයට වැටහෙනවා පළමුවෙන්ම පිරිනිවන් පාන්නේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමාද නොවි මේ මොහොතේම ආවර්ජනය කරලා බලනවා තමන්ට තව කොච්චර කාලයක් මේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ආයු සංස්කාරණේ දිහා අභිඥාවෙන් බලද්දී උන්වහන්සේට වැටහෙනවා තමන් වහන්සේට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන තව දවස් 7යි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට ආවර්ජනය කරලා බලනවා කොහෙද මම පිරිනිවන් පාන්නේ. එතකොට උන්වහන්සේට උන්වහන්සේගේ මෑණියන්ව මතක් වෙනවා. සාරී බැමිණිය කියලා කියන්නේ රහතන් වහන්සේලා 7 නමකගේ අම්මා කෙනෙක්. කදිරවණිය රේවත මහරහතන් වහන්සේ, උපසේන මහරහතන් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, චාලා, උපචාලා, සිසූපචාලා කියන මේ රහත් තෙරණින් වහන්සේලා 3 නම කියන මේ 7 නමකගේම අම්මා කෙනෙක් තමයි සාරී බැමිණිය කියලා කියන්නේ. හැබැයි ඒ තරම්ම පුණ්‍යවන්ත දරුවෝ 7 දෙනෙක් ලැබුවත් පෙර අකුසල කර්මයක් නිසාම මේ මෞතුමිය මිත්‍යා දෘෂ්ටිකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ බලනවා ඇයට මේ ජීවිතේ මාර්ගයක් ඵලයක් ලබන්න තරම් උපනිශ්‍රී සම්පත් තියෙනවද කියලා. එතකොට උන්වහන්සේට පේනවා මේ භවයේ සෝවාන් ඵලය ලබන්න තරම්
ඇයට උපනිශ්‍රේ සම්පත් තියෙනවා. ඒ කාගේ බණක් අහලද? වෙන කාගේවත් නෙවෙයි, තමන් වහන්සේගේම ධර්මදේශනාවක් අහලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අසංඛ්‍ය ගණන් සත්‍යයන්ට මාර්ගඵල ලැබෙන විදියට බණ කියපු රහතන් වහන්සේ නම. සමචිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරද්දී කෝටි ලක්ෂයක් දෙවිවරු රහත් භාවය ලැබලා තියෙනවා. අනිත් තුන් මාර්ගයටපත් වෙච්ච දෙවිවරුන්ගේ ගණන කරන්න බෑ කියලා තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. මේ තරම්ම අන්නේ ජනතාවට අනුග්‍රහයක් කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේට තමන්ගේ අම්මව මිත්‍යා දෘෂ්ටියෙන් බේරගන්න සමර්ථ වුණේ නෑ කියලා කවදා හරි දවසක අන්නේ ජනතාව නිඳා කරાવી. මොකද මොනතරම් හොඳ වැඩක් කළත් මිනිස්සු කතා කරන්නේම නරක ගැන. ඒක පෘථග්ජන ස්වභාවය. අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කැපකිරීම නොකළනම් අපි හිතමු අද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව දේශනාව පවත්වනවා කියලා. එහෙනම් අපි වුණත් කතා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට එදා තමන්ගේ මෑණියන්ව සසරින් මුදව ගන්න පුළුවන්කම තිබුණ, නමුත් උන්වහන්සේ දී කලේ නෑ කියලා. අද අපි උන්වහන්සේගේ චරිතය පිළිබඳව කතා කරොත් ඒකාන්තයෙන්ම ওই ප්‍රමාණය අපි කියනවා. හැබැයි වැරදි සිතුවිල්ලක් ආර්යයන් වහන්සේ නමක් කෙරෙහි ඇති කරගත්තොත් පින්වත්නි සිතුවිල්ලෙන්ම ඒ කෙනාගේ නිරය විවර වෙන්න පුළුවන්. අද කාලෙත් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා මේ ආර්යයන් වහන්සේලා පිළිබඳව කිසි ගරුසරු භාවයක් නැතුව සමහර දෙනෙක් කතා කරනවා. උන්වහන්සේට ගෞරවනීය නාමයක්වත් දෙන්නේ නැතුව සමහර වෙලාවට නම විතරක් පාවිච්චි කරන තැන් අපි අහලා තියෙනවා. පින්වත්නි, මම ගිය සතියේ දේශනාවේදී පැහැදිලි කරා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ සතර මහා තෙරවරුන්ටවත් අයිති ශ්‍රාවකෙක් නෙවෙයි. නමුත් ඒ උත්තමයන් වහන්සේ පිළිබඳව කවුද මේ මහල්ලා කියන වැරදි සිතුවිල්ලක් ඉපදුනොත් ඒ සිතුවිල්ලෙම හිතන කෙනා නිරයට යනවා. සෝවාන් කෙනෙක් හිතුවොත් සකෘදාගාමී වෙන්න බැරි වෙනවා. සකදාගාමී වෙච්ච කෙනෙක් හිතුවොත් අනාගාමී වෙන්න බැරි වෙනවා. අනාගාමී වෙච්ච කෙනෙකුට එහෙම හිතුණනම් මේ භවයේ රහත් වෙන්න බැරි වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මේ ආර්යයන් වහන්සේලා පිළිබඳව වැරදි සිතක් හෝ ඉපදුනොත් ඒ සිතුවිල්ලෙන්ම ඒ කෙනාගේ නිරේ දොර විවර වෙන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව විශේෂයෙන්ම කල්පනා කරනවා. මම මේ යුතුයකම ඉටු නොකළොත් අනාගතේ මට අන්නේ ජනතාව දොස් කියලා ඔවුන් අකුසල කර්ම කරගනි. ඔය හැම කාරණාවක්ම නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ තීරණය කළා අම්මව මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා මම ඉපදුණු කාමරේම පිරිනුවන් පානවා කියලා. චුන්ද මහරහතන් වහන්සේට කතා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ නියෝග කරනවා භික්ෂුන් වහන්සේලා 500කට සෝදානම් වෙන්න කියලා. චුන්ද මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 509කට සාරිපුත්ත මහරහතන් වහන්සේක වඩින්න පණිවිඩය දැන්නුවම උන්වහන්සේලා සීනාසන තැන්පත් කළා. ඒ කියන්නේ උන්වහන්සේලා එතනින් වඩිනකොට නිකම්ම යන්නේ නැහැ. උන්වහන්සේලා නිදාගත්තු ඇඳන් පුටු ආදී පිළිවෙලකට තැන්පත් කළා. දූවිලි නොවදින අකුලන්න පුළුවන් ඒවා අකුලලා, වාජන තියෙනවා නම් ඒව වහලා, පෑන් තියෙනවා නම් ඒව විසි කරලා වේලෙන තබලා, මෙන්න මේ වගේ සේනාසනයක සැකස්විය යුතු සියලුම දේ සකස් කරලා තමයි උන්වහන්සේලා කුටියෙන් වැඩම කරන්නේ. පින්වත්නි, මේවට තමයි වත්පිළිවෙත් කියලා කියන්නේ. අපි ගිය සතියේත් පැහැදිලි කරා
වත්පිළිවෙත් සම්පූර්ණ නොකරන කෙනෙකුට මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න බෑ. සමහර වෙලාවට අදත් බලන්න ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැදුර දාගෙන වාඩි වෙනවා. නමුත් බණ ටික අහලා ඉවරණයෙන් පස්සේදී එළපු තැනම පැදුර දාලා නැගිටලා යනවා. වාඩි වෙච්ච තැන පුටුව දාලා නැගිටලා යනවා. පාවහන් පිළිවෙලකට තැම්පත් කිරීමක් නෑ. තමන් හිටපු ස්ථානයේ ඇමදීමක් කරන්නේ නේ. පින්වත්නි, මේවට කියන්නේ සිරිත් කියලා හැඳින්නුවට අපේ ලාංකික සංස්කෘතිය තුළ නිවන් දකින්නව නම් ඒ වත්පිළිවෙත් පළවෙනියටම පුරලා තියෙන්නට ඕන. වත්පිළිවෙත් නොරකින භික්ෂුවට, වත්පිළිවෙත් නොරකින කෙනාට පින්වත්නි මේ භවයේ මාර්ගඵලයක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ වත්පිළිවෙත් ඉගෙනගෙන ඒවා පුරන්ඩ වීරිය වඩනම කියලා කියන්නේ ඒකාන්තයෙන්ම තමන්ගේ නිර්වාණ මාර්ගයේ තවත් කොටසක් සම්පූර්ණ කරගත්ත වෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ විශේෂ කාරණාවක් හැටියට විනය පිටකේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා 509ත් ඒ විදියට සේනාසන තැන්පත් කරලා කුටිය වහලා ඒ යතුරු කුටිය බාර වෙන්න භික්ෂුන් වහන්සේලාට බාර දෙනවා. මොකද සාමාන්‍යයෙන් සෑම පන්සලකම කුටි බාරව සේනාසන පනවන භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ සේනාසන පනවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබපු මහරහතන් වහන්සේ තමයි දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ කතාවත් අපිට සාකච්ඡා කරන්න තිබුණා නම් මං හිතනවා බොහෝ සීම රසවත්. විනය පිටකේ ධම්මපද අට කතාවේ මේ වගේ නොඑක් තැන්වල දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව තොරතුරු ගණනාව අපට මුණ ගැහෙනවා. නමුත් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අපට මේක වෙලාවක් නෙවි. අපි ඉදිරි දවසක ඒ උත්තමයන් වහන්සේ පිළිබඳවත් මේ විදිහටම සාකච්ඡා කරමු. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ සේනාසන පනවන්නන් අතරින් අග්‍රස්ථානයේ ලැබපු උත්තමයන් වහන්සේ. මොකද මේ තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගැළපෙන පරිදි සේනාසන පවනවනවා. ආභිධම්මිකයන්ගේ ළඟ සේනාසන පනවනවා. භාවනාවට කැමති අය භාවනාවට කැමති අය ළඟ සේනාසන පනවනවා. මේ විදිහට Tamanට ගැළපෙන පරිදි සේනාසන පනවනවා. තෙරුන් වහන්සේලා දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේට පින්වත්නි විශේෂ කැමැත්තක් දක්වනවා. ඒකට හේතුව තමයි මේ තෙරුන් වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවා. රාත්‍රී කාලේ තේජෝ ධාතුවට සමවැදිලා තමන්ගේ ඇඟිල්ලක් දල්වලා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආලෝකය පතුරවමින් භික්ෂුන් වහන්සේලා වඩම්මගෙන යන්න පුළුවන්. ඒක තෙරුන් වහන්සේට තිබිච්ච විශේෂ හැකියාවක්. ඉතින් ඒ නිසා ඕනෑම වෙලාවක රාත්‍රී කාලේ දුර බැහැරක වුණත් සේනාසන පනවන්න මේ තෙරුන් වහන්සේට හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ විශ්වයේ ජනක සිදුවීම සමහර භික්ෂුන් වහන්සේලා බලන්න ඕනකමටම උන්වහන්සේලා විහාරස්ථානයට වැඩම කරනව බොහෝ සීම හවස් වෙලා. ඒ වෙලාවේ උන්වහන්සේලා කියනවා මට අහවල් තැන සේනාසනය පනවන්න තිබුණා හොඳයි කියලා. නමුත් උන්වහන්සේලා වැඩිපුර මෙහෙම ඉල්ලන්නේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගෙන්. ඒ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ තුල පවතින අර විශ්මේ ජනක සිදුවීම බලන්න. ඉතින් මේ ආකාරයට අර තෙරුන් වහන්සේලා
සේනාසන තැන්පත් කරලා කුටිබාර භික්ෂුන් වහන්සේලාට යතුරු බාර දීලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න පිටත් වෙන සූදානම් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ දහවල් වාසය කරපු ස්ථානයේ අතුගාලා සේනාසන තැන්පත් කරලා දිවා ස්ථානයේ ద్వාරී දොර ළඟ ඉඳගෙන ආපස්සට දිවා ස්ථානයේ දිහා බලලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම සිතුවිල්ලක් උපදව ගන්නවා. මේ මාගේ අවසන් දර්ශනයයි. යම් කාලයක් මේ දිහා බැලුවනම් ආයිමත් කිසිම දවසක මේ දිවා ස්ථානයේ දිහා මාගේ බැලීමක් නම් නෑ. මේ දිහා බලන අන්තිම වතාවයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරලා ඒ සිතුවිල්ලේ මුන්වහන්සේ දිහා බලනවා. එහෙම බලලා භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක හිඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. අනුජානාතු මේ බන්තේ භගවා අනුජානාතු සුගතෝ මට අවසර දෙනසේක්වා ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා. සුගතයන් වහන්සේ මට අවසර දෙනසේක්වා. පරිනිබ්බාන කාලෝ මේ ඔස්සට්ටෝ මේ ආයු සංඛාරෝ. ස්වාමීනි මාගේ ආයුෂය දැන් පිරිහීගෙන යන්නේ. ස්වාමීනි මට පිරිනිවන් පාන කාලයයි. එයට අවසර දෙනසේක්වා කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේලා කිසිම හේතුවක් නිසා කිසිම ශ්‍රාවකයෙකුට පිරිනිවන් පාන්න කියන්නෙත් නෑ. පිරිනිවන් පාන්න එපා කියන්නෙත් නෑ. ඒකට හේතු දෙකක් තියෙනවා. යම් විටක භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් හොඳයි සාරිපුත්ත පිරිනිවන් පාන්න. එහෙම කිව්වනම් භාග්‍යවතුන් වහන්සේ මේ මරණය වර්ණනා කරා වෙනවා. මොකද සාමාන්‍යයෙන් ගත්තොතින් රහතන් වහන්සේ නමක් නිවන් සුවය විඳින්නේ පිරිනිවන් පෑවයින් පස්සේදී. ඒ නිසා රහතන් වහන්සේ නමකට ජීවත් වෙලා ඉන්නවට වඩා පිරිනිවන් පාන එක තමයි ලොකුම ලාභය. හැබැයි එහෙම භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශයක් කරලා තිබුණා නම් අන්නේ ජනතාවට කිසිම පිනක් කරගන්න ඉඩක් ලැබෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ විනය නීතියක් පනවල තියෙනවා. භික්ෂුන් වහන්සේ නමකට ලැබිච්ච දාණය අදම වළඳලා අදම අවසන් කරන්න ඕන. නැවත හෙට දවසට කල් තබා ගන්න බෑ. ඇයි මෙහිම විනය නීතියක් භාග්‍යවතුන් වහන්සේ පනවලා තියෙන්නේ? බෙල්ලට්ටිසීස මහරහතන් වහන්සේගේ එක්තරා ක්‍රියාවක් නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විනය ශික්ෂා පදේ පැනෙව්වේ. රහතන් වහන්සේලාට පින්වත්නි පුළුවන් දානය මවල වළඳන්න. රහතන් වහන්සේලාට පුළුවන් අල්ප වූ ආහාරයකිනුත් යැපෙන්න. පින්වත්නි, යම් විටක රහතන් වහන්සේලා දානය මවාගෙන වැළඳුවනම් එහෙනම් පෘථග්ජන කිසිම සත්‍යයකට තමන්ගේ නිවන වෙනුවෙන් පිනක් දහමක් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බෙල්ලට්ටිසීස මහරහතන් වහන්සේ
පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඒ පිණ්ඩපාතිය අව්වේදාල වේලනවා. වේලපු ආහාරයෙන් කොටසක් අරගෙන වතුර ටිකක් දාලා උන්වහන්සේ ඒක වළඳලා උන්වහන්සේ දින 7ක් නිරෝධ සමාපත්තියට සමවදිනවා. නැවතත් දින 7කට පස්සේ නැගිටලා අර දානේ නැවතත් වළඳනවා. කොටසක් වළඳලා ඊටු කොටස තියලා ආයිමත් නැවත දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නවා. මේ විදියට බෙල්ලට්ටිසිස මහරහතන් වහන්සේ මාස කිහිපයකට පස්සේ තමයි පිණ්ඩපාතේ වඩින්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ බොහෝ කාලයකට පස්සේ තමයි පිණ්ඩපාතේ වඩිනවා පියන්නේ. මොකද හේතුව කියලා අහනවා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ තමන් වැඩ ඉන්න ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යනවා. භාග්‍යවතුන් වහන්සේ බෙල්ලට්ටිසිස මහරහතන් වහන්සේව වඩම්මවලා දොස් කියනවා. ආනෙදා විනය නීතියක් පනවනවා. කිසිම භික්ෂුවකට තමන්ට ලැබිච්ච දානය අද දවසේ ලැබුණා නම් හෙට දවස වෙනකන් තියාගන්න බෑ. ඒක අදම වළඳලා අදම අවසන් කරන්න ඕන. ඒකට හේතුව තමයි එහෙම වුණා නම් අන්නේ ජනතාවට පින් කරගන්න අවස්ථාවක් නැති වෙනවා. එතකොට මෙන්න මේ වගේ කාරණාවල් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ අන්නේ ජනතාව ගැන හිතලා. හැබැයි රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑමම තමයි උන්වහන්සේට තියෙන ලාභය. නමුත් උන්වහන්සේලා හිම කරන්නේ තමන්ට ලැබිච්ච ආයුෂ ඒ ලැබෙන ප්‍රමාණය වෙනකම්ම ඒ කාලේ උන්වහන්සේලා වැඩ වාසය කරනවා. දැන් මෙතන කියනවා භාග්‍යවතුන් වහන්සේලා කවදාවත් හොඳයි පිරිනිවන් පාන්න කියලා එහෙම ප්‍රකාශ කිරීමක් කරන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් ජනතාව හිතනවා මැරෙන්නේ කිව්වා කියලා. එතකොට මරණය වර්ණනා කරා වගේ වෙනවා. ඒ වගේම තමයි පිරිනිවන් පාන්න එපා කියන්නෙත් නෑ. මොකද ඔබ වගේ ගුණ තියෙන කෙනෙක් තව බොහෝ කාලයකට මේ ශාසනයට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා වැඩ ඉන්න කියලා එහෙම ප්‍රකාශ කිරීමක් කරන්නෙත් නෑ. මොකද එහෙම කිව්වෙන් පස්සේදී කෙනෙකුට හිතෙන්න පුළුවන් සංසාරේ ಗುಣ කිව්වා කියලා එහෙම දොස් කියන්න පුළුවන්. මොකද තව ඉන්න කියලා කියන්නේ සංසාරේ දික් කරගන්න කිව්වා කියන එක. නමුත් භාග්‍යවතුන් වහන්සේලා එහෙම කියන්නෙත් නැහැ. එතකොට පිරිනිවන් පාන්න එපා කියන්නෙත් නැහැ, පිරිනිවන් පාන්න කියන්නෙත් නැහැ කියන මේ දෙකම නොකියා භාග්‍යවතුන් වහන්සේලා මොකද කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා කත්ත පරිනිබ්බායිස්ස සාරිපුත්තා. සාරිපුත්ත කොහේද පිරිනිවන් පාන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මගධ දේශේ නාලක කියන ගමි මම ඉපදුණු කාමරේ පිරිනිවන් පාන මම තීරණය කළේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? යස්ස දානිත්වං සාරිපුත්ත කාලං මඤ්ඤසි. එහෙනම් සාරිපුත්ත කාලය දැනගන්න. ඒ කියන්නේ එයට කාලය දැනගන්නේ කියලා කියන්නේ එය කිරීම, එය නොකිරීම නුඹ සතුයි. භාග්‍යවතුන් වහන්සේ ওই ප්‍රමාණය විතරයි ප්‍රකාශ කරන්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ ඉවරණයෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරාධනාවක් කරනවා. සාරිපුත්ත
ඉදානි පනතේ ජෙට්ටබාතිකානං තාදිසස්ස බික්කුණෝ දස්සනං දුල්ලබං භවිස්සති. මෙතෙන් පටන් නුඹගේ ජේෂ්ඨෝ කනිෂ්ඨෝ සහෝදරයන්ට ඔබ වැනි භික්ෂුන් වහන්සේ නමක් දැකීම දුර්ලභයි. මොකද ආයි මෙතෙන් පටන් ඔබව දකින්නට මේ භික්ෂු සංඝරත්නයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්ත දේශේහි නේසං ධම්ම, ඒ නිසා මේ පිරිසට දහම් දේශනාවක් පවත්වලා පිරිනිවන් පාන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ආරාධනාවක් කරනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා මේ භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරේ මොන වගේ දේශනාවක් පවත්වන්නද කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඉල්ලුවේ ඊර්දි ප්‍රාතිහාර්ය සහිත දේශනාවක්. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ බොහෝ සීම ධර්මදේශනා පවත්වපු භික්ෂුවක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ ඉල්ලන්නේ දහම් දේශනාවක්ම පවත්වන්නත් නෙවෙයි. ඊර්දි ප්‍රාතිහාර්ය සහිත ධර්මදේශනාවක් බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. පින්වත්නි, අපි වුණත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල පවතින ඊර්දිමය හැකියාව පිළිබඳව තරම් අවබෝධයක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාර්ය පාන්නික් හැටියට ප්‍රකට නැහැ. ඊර්දි ප්‍රාතිහාර්ය පාන්නික් හැටියට වැඩිපුරම ප්‍රකට මුගලන් මහරහතන් වහන්සේ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාර්ය පාන්න නැති පින්වත්නි, උන්වහන්සේට බැරි නිසා නෙමෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඊර්දි ප්‍රාතිහාර්ය පාන්න පින්වත්නි විශේෂ හැකියාවක් තියෙනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින්ම නිහතමානී උත්තමයන් වහන්සේ නම. යම් තැනක තමන් වහන්සේගේ ඊර්දිය ප්‍රකට කරන අවස්ථාවක් ආවත් ඒ ආපු අවස්ථාවල් වලදී පවා නිහතමානීකමටම තමන් වහන්සේගේ ඊර්දිය සංගවගත්තු අවස්ථාවල් තමයි බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙන්නේ. එක අවස්ථාවක් තමයි අපි පහුගිය දවසකත් ඒ දේශනාව පැවැත්තුවා. යක්කප්පහාර සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා හිස් භූමියක වැඩ වාසය කරන අවස්ථාවේ බලවත් යක්ෂයෙක් කැවිලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට පහරක් එල්ල කරනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ යක්ෂයව දැකලා ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, පින්වත් සාරිපුත්තයන් වහන්සේ කොහොමද ඉවසන්න පුළුවන්ද? ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ, හිසේ පොඩි වේදනාවක් තියෙනවා. ඒ වෙලාවේ මොගලන් මහරහතන් වහන්සේ කියනවා, ආශ්චර්ය අද්භූතයි ස්වාමීනි. ඔබ වහන්සේට මේ මහා බලවත් යක්ෂයෙකු ඇවිල්ලා පහර දුන්නේ. ඒ පහර කොච්චර බලවත්ද කියලා කියනවනම් රියන් 7මාරක් උස ඇතිකොට ගැහුවොත් පොළොව කඩාගෙන ඇතා පොළොව යටට යනවලු. යොදුන් 200ක් උස යොදුන් 200ක් පළල කෛලාසකොට පර්වතයට ගැහුවනම් පර්වතේ කෑලි කෑලි වලට කුඩු වෙලා යනවලු. ඒ තරම් දරුණු පහරක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට වැදිලා හිසේ පොඩි වේදනාවක් තියෙනවා කියලා කිව්වම ඒක හරි පුදුමයි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල පවතින හැකියාවක් මොගලන් මහරහතන් වහන්සේ ඒ විලාවේ අගය කළා. සාමාන්‍යයෙන් පෘථග්ජනයෙකුට වගේ ප්‍රකාශයක් කළා නම් ඔහු තමන්ගේ මේ හැකියාව පිළිබඳව උද්දාමයටපත් වෙනවා.
තමන්ගේ උද්දච්චකම ප්‍රකට කරන්න කියන්නත් පුළුවන්. ඕක මොකද්ද? ඔయిత වඩා දවසක් බලවත් යක්ෂයෙක් වෙලා මෙහිම පහර දුන්නා කියලා උද්දච්චකම ප්‍රකට කරන්න පුළුවන්. නමුත් ආර්යයන් වහන්සේලා පින්වතුනි හිම නැහැ. තමන් වහන්සේලා අතිශයින්ම නිහතමානී. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආශ්චර්යයි අద్භූතයි පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ, ඔබ වහන්සේ මේ වෙලාවේ මහා බලවත් යක්ෂයෙකුත් දැකලා. හැබැයි මම මේ පුංචි ප්‍රේතයෙක්වත් දැක්කේ නෑ. පංසු පිසාචය කියලා කියනවා. සාමාන්‍යයෙන් පංසු පිසාචය කියලා ප්‍රේතයෝ වර්ගයක් ඉන්නවා. ඒ ප්‍රේතයන්ව පින්වතුනි සමහර වෙලාවට අපටත් පේන්න පුළුවන්. අද කාලේ සමහර දේවාලවල් වලටත් ආරූඪ වෙලා ඉන්නේ ඔන්න ඔය වගේ ප්‍රේතයෝ. මේ ප්‍රේතයෝ දකින්න පින්වතුනි ලොකු හැකියාවක් අවශ්‍ය නැහැ කෙනෙකුට. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මම මේ වෙලාවේ මේ පංසු පිසාචෙක්වත් දැක්කේ නැහැ. ඔබ වහන්සේ මේ බලවත් යක්ෂයෙකුත් දැකලා. මුගලන් මහරහතන් වහන්සේගේ හැකියාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආගී කරනවා. මේ සංවාදයේ කෙනෙක් අහගෙන ඉන්නකොට මේ කතාව ඇහුවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ තරම් ලොකු 이르දි බලයක් නැතුව ඇති කියලා. කොහොමත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඒ විදියට. දැන් භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා බැරි වෙලාවක්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී මිනිසුන්ට මෙන්න මෙහෙම සිතුවිලි ඇති වෙන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කතා කළොත් උන්වහන්සේට ඉතින් කොච්චර ප්‍රඥාව තිබුණත් ඒ තරම් 이르දිමේ හැකියාවක් නැහෙනි. ඔහොම හිතෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ තුල අතිශයින්ම දියුණු විශාල 이르දිමේ හැකියාවක් තියෙනවා. නමුත් උන්වහන්සේගේ හැකියාව උන්වහන්සේ ප්‍රකට කළා නැහැ. ඒක තමයි පින්වතුනි අල්පීච්ඡකම කියලා කියන්නේ. මොකද තමන්ට ප්‍රඥාව තියෙන්න ඕන තමන්ගේ එකට ඉන්න අයගේ ළඟ තියෙන හැකියාව දැනගන්න. මොකද ප්‍රඥාව තියෙන අල්පීච්ඡතාවයේ තියෙන අය කිසිම වෙලාවක තමන්ගේ හැකියාව ප්‍රකට කරන්න යන්නේ නැහැ. තමන්ට පුළුවන් කියලා හයියෙන් කෑ ගහලා කියන්නේ නැහැ. නමුත් අද කාලේ මිනිස්සු මුලාවටපත් වෙන බලවත්ම කාරණාව තමයි සමහර දෙනෙක් තමන්ට තියෙන හැකියාවල් මේ හැකියාවක් තියෙනවා කියලාත් කියනවා, ඇත්තත් කියනවා, බොරුත් කියනවා. කරන්න පුළුවන් දේවලුත් කියනවා, කරන්න බැරි දේවලුත් කියනවා. ඉතින් ප්‍රඥාව නැති අය ඒක අහලා ඉවර වෙලා හිතනවා එහෙනම් මේ පුළුවන් කියන මිනිස්සු තමයි පුළුවන් කියන මිනිසුන්ට තමයි මේක පුළුවන් කියලා. ඒක තමයි ප්‍රඥාවන්තයින්ගේ සහ ප්‍රඥාව නැති අයගේ අතර තියෙන වෙනස. කෙනෙකුට යමක් පුළුවන් කියලා හයියෙන් කෑ ගහලා කියනවා නම් පිටත් ඒ කෙනා පිළිබඳව දෙතුන් වතාවක් හිතලා බලන්න. පොත පුළුවන් කෙනා කිසිම වෙලාවක පුළුවන් යයි කියලා කෑ ගහලා කියන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට 이르දිමේ හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රකට නැහැ. මොකද නිහතමානී නිසා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඉල්ලීමක් කරනවා ඔබගේ මේ 이르දිමේ හැකියාව නොදැනගෙන පිරිනිවන් පෑවොත් අනාගතේ මිනිසුන්ට ලොකු පාඩුවක් වෙයි. අපිත් එහෙනම් කතා කරනවනේ. උන්වහන්සේට ලොකු ප්‍රඥාවක් තිබුණට ඒ කාලේ උන්වහන්සේට 이르දියක් තිබිලා නැහැ කියලා ලොකුවට.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ සැකය දුරු කරන්න තමයි කියන්නේ ධර්මදේශනාවක් පවත්වන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා තමන් වහන්සේට මේ ආරාධනා කරන්නේ මොන වගේ ධර්මදේශනාවක් පවත්වන්නද කියලා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාර්ය පාමි විශේෂ ධර්මදේශනාවක් මේ වෙලාවේ පවත්වනවා. අපිට ඒ කාරණාව තව දුරටත් විස්තරාත්මකව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි අදට මේ ධර්මදේශනාව නිමාවටපත් කරනවා. ලබන සතියේ දේශනාවේදී අපි බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාර්ය පාමින් පවත්වපු ධර්මදේශනාව මොනතරම් විචිත්‍රවත් ලස්සන ධර්මදේශනාවක්ද කියලා. එමනම් ඒ කාරණාව අපි ලබන සතියේ සාකච්ඡා කරවීමේ අරමුණින් අපි අදට මේ සද්ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයන් පින්වත් දෙපළක් අරගෙන කටයුතු කරනවා. ඉතින් මේ පින්වත් පිරිසටත් අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් මේ වෙලාවේ පවත්වනවා. මොකද අපි දන්නවා මේ කාලේ බොහෝ දිනෙකට තමන්ගේ නිවෙස්වල ධර්මදේශනා පවත්වන්න පිරිස එකට ඒකරාශී කරගෙන ධර්ම දානමේ පින්කම් කරන්න ඒ හැර එකට එකතු වෙලා බොහෝ පින්කම් කරන්න දැන් බොහෝ දිනෙකට අවස්ථාවක් නැහැ. නමුත් ඔබට ඒ කාරණාව නිසා අනේ අපිට දැන් වෙනද වගේ පින් කරගන්න බෑ කියලා පශ්චාත්තාපයටපත් වෙන අවස්ථාවක් නෑ. මේ net නාලිකාව කියලා කියන්නේ හැම වෙලාවකම ඔබ වෙනුවෙන් ඔබේ දුකේදී සහ සැපේදී ඔබට පිහිට වෙන ජාතිය නාලිකාවක්. ඉතින් ඔබට මේ net නාලිකාව හරහා සෑම දවසකම පවත්වන ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවන් වලට දායකත්ව දරන්න පුළුවන්. තමන්ගේ 7 දවස් දානමේ පින්කමේ ධර්මදේශනාව, 3 මාසේ ධර්මදේශනාව, අවුරුදු පතා කරන ධර්මදේශනාව අපට මෙහිම දායකත්වයෙන් දරලා කරන්න පුළුවන්. හැබැයි නිවසක ධර්මදේශනාවක් පැවැත්වුවටත් වඩා මං හිතනවා බොහෝ කුසල්ලයකින් රැස් කරගන්න පුළුවන්. නිවසක ධර්මදේශනාවක් පැවැත්වුවත් 100ක් 200ක් 300ක් 400ක් එකට එකතු කරගන්න පුළුවන්. නමුත් net නාලිකාව තුලින් ධර්මදේශනාවක් පවත්වනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබෙනවා. මේ දේශනාව දීර්ඝ බොහෝ පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ නිසා ඔබට මේ ධර්ම දේශනාවන් වලට දායකත්වයෙන් දරලා ඔබට පුළුවන් ඒ පින රැස් කරගන්න. ඉතින් ඒ අරමුණින් අදත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් මේ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන පින්වත් දෙපළක් ඉන්නවා. බදුල්ල මහියංගන පාරේ 236 1B නිවසේ පදිංචි කර්නල් විජිත දරණියගල පුතුණුවන්, නදීරා දරණියගල දියණිය, රකිත දරණියගල, කවීන්ද්‍ර දරණියගල කියන මුණුපුරන් ඇතුළු ඒ පින්වන්ත පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා අදට වසරකට පෙර පරලෝ සැපත් විජිත, අනුර, අජන්ත, අයිරාංගනී යන සොයුරු සොයුරියන්ගේ ආදරණීය මෑණියන් වූ වැලිමඩ සමරවීර මාවතී
එම් තෙන්නකෝන් මෑණියන්ට සහ මියගිය ආදරණීය පියාණන් ඇතුළු සංසාරේ පින් බලාපොරොත්තු වෙන සියලුම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමින් අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. අපේ ආදරණීය මෑණියන්ටත් මියගිය පියාණන්ටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. රැස් කරගත්තා වූ උතුම් සද්ධර්ම දානමේ පින්කමේ බලයෙන් ඒ ආදරණීය මෑණියන් ඇතුළු පියාණන් ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතින් පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. එවැගේම බදුල්ල පීලිපොතගම පාරේ පදිංචි නදීරා දැරණියගල ධම්මිකා සූර්යාරච්චි ප්‍රදීපිකා සේනානායක සහෝදරියන්ගේ මාලිනී චාල්ස් හා කේ චාල්ස් මෑණියන් හා පියාණන්ටත් එවැගේම නාවලපිටිය කොබෙන්ට්‍රි වත්තේ සැනසුම නිවසේ පදිංචි CA හෙට්ටිආරච්චි හා වයලට් හෙට්ටිආරච්චි බාප්පාසා පුංචි අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට මේ උතුම් දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ නම් සඳහන් කරපු පින්වත් හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාවේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ හැම දිනාම සිදු කරගෙන යනු ලබන සියලු යහපත් කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුනෝන්ගේ සිත් තුළ පවතින යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ඉටු කර ගන්නට මේ උතුම් සද්ධර්ම දානමේ පින්කමේ බලය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අනිත් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර පියවර 3 නම්බර 562 106 E නිවසේ පදිංචි KK මිසිනෝනා මෑණියන් අනුලා බණ්ඩාර ගමගේ මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස 2020 දෙවැනි මාස 25 වන දින පරලෝ සැපත් වූ විශ්‍රාමික පොලිස් පරීක්ෂක WD චන්දරත්න මහත්මයා අභාව ප්‍රාප්ත වී තෙමසක් ගත වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරමිනුයි අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. එමනම් රැස් කරගත්තා වූ සියලු පින් බලයෙන් WD චන්දරත්න මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ පරලෝකීගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන මිසිනෝනා ආදරණීය මෑණියන්ට අනුලා මහත්මිය තුළු පවුලේ දූදරු හැමදෙනාටමත් මේ උතුම් ධර්ම දානමී පින්කමේ බලයෙන් නිදුක් භාවය නිරෝගී භාවය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඒ හැම දිනාටම කරගෙන යනු ලබන යහපත් කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලක්ම මුදුන්පත් කර ගන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනිසංසය හේතු වාසනා වේවා කියලා මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා. එහෙමනම් රැස් කරගත්තා වූ සියලු කුසල ශක්තියේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාම්භීර ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මගේ මෑණියන්ට නිදුක් භාවයේ නිරෝගී භාවයේ ලැබේවා. ධර්මාවබෝධයම වේවා. මියගිය මාගේ පියාණන්ටත් මෙපින් බලෙන් පරලෝකීය වශයෙන් සුවපත් වේවා.
මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට උපකාර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටවත් මේ පින් අනුමෝදන් වේවා. රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් සිව්පසදානෙන් උපස්ථාන කරන දායක පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභව සම්පන්නිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබට සම්මා සම්බුද්ධ සත්‍යකේ දුක් දුටුවේ